අංක 57. දැන් ඔයගොල්ලෝ බලන්නේ මම මොනවද පටන් ගන්නේ කියලා ඔයගොල්ලෝ පටන් ගන්න මම කරේ. දැන් ඇත්තටම අපිට අර තියෙන ප්‍රශ්න තමයි අර ගීසරේ වැඩසටහනේට වඩා මේක පොඩ්ඩක් වෙනස් වෙන්නේ. අර කට්ටිය වැඩි වීමත් එක්ක මේ කට්ටිය නිකන් හරි අමුතු වෙලා. වෙනදා එහෙම නෙවෙයි ආව ගමන් පොඩි නැන්ද මොකක් හරි මාතෘකාවක් පටන් ගන්න නැත්නම් මොනවා හරි එකක් පටන් ගන්න තමයි ඔය කතා කරගෙන යන්නේ. දැන් අර මම කියන දේ අහගෙන ඉන්නම් බලාගෙන ඉන්නවා කට්ටිය. අර සාහිත්‍යාවක විදිහට ප්‍රශ්න දෙකත් එක්ක යනවා නම් ගොඩාක් බලදායි. අපි ඒකට සම්බන්ධ වෙනෝනේ නේ. මේ හදනම් පොඩි ගැටලුවක් තියෙනවා. මට එහෙම හිතෙද්ද? ඔයගොල්ලන්ට එහෙම මතක් නැහැ නේ? මට හිතෙන්නේ මේකේ දෝෂයක් කියලා මම හිතන්නේ. මේ එනිසා දැන් මේක අර හදිසියෙටම දැරි පිටියේ කරගෙන යන්න හිතන්නත් එපා. ඉක්මනට මේ කරුණු ටික අහගෙන ඉවර කරගත්තොත් ඒක ඉවරයි කියන තැනකට යන්න එපා. මේක අපි චුට්ටක් අපේ ගැටලු ප්‍රශ්න විසඳගෙන යනවා නම් තමයි මේක ගොඩාක් වටින්නේ. අතෙන්දී මේ අපි ඔය ගිය සතියේ කතා කරපු තැනේදී ඔයගොල්ලන්ට හොඳට අදහසක් එන්නේ නැති මොනවාද උජ්ජලයේ තියෙනා වූ ගුණාත්මක භාවය පන්ත පදනම් වෙලා අපි පරිත්‍යාගයක් කරනවා නම් ඒ පරිත්‍යාගය ලබන්න සුදුසු අය පාඩපත් වෙන්නේ මොන මට්ටමෙන්ද? කියන්නේ ලබන්න හැමෝම ලබන්න සුදුසුයි. ඒකට වඩා ප්‍රතිඵලයක් ලැබෙන්නේ කාට මොන වගේ කෙනෙකුට දුන්නොත්ද? ඔව් සීලය ගුණය වැඩි වෙන මට්ටමකට තමයි ඔක වැඩි වෙන්නේ. ඒක අඩු මට්ටමකට යද්දී ඒ ගුණාත්මක භාවය අඩු වෙලා යනවා. එතකොට අපි දැක්ක සාමාන්‍ය මිනිස්සුෙකුට කියන්නේ අපි ඔය තිරසන් සතෙකුට ප්‍රේත කියන කොටසත් අපිට ගත්තනේ. ප්‍රේතයෙකුට දෙන කාරණාවට වඩා තිරසන් සතෙකුට දෙන එක පිනක් සිද්ධ වෙනවා. තිරසන් සතෙකුට දෙනවට වඩා දුස්සීල මිනිස්සෙකුට දෙන එකේ පිනක් සිද්ධ වෙනවා. දුස්සීල මිනිස්සෙකුට දෙනවට වඩා සිල්වත් මිනිස්සෙකුට කියන තැන කිව්වනේ. සිල්වත් මිනිස්සෙකුට වඩා අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච කෙනෙක් පංචිල් නෙමෙයි අෂ්ටාංග සීලය සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙක්. අෂ්ටාංග සීලය සමාදන් වෙච්ච කෙනෙකුට වඩා දස සීලය සමාදන් වෙච්ච කෙනෙක්. දස සීලය ගිහි දස සීලයට වඩා තියෙන මේ සාමනීය දස සික්ඛාව කියලා එකක් තියෙනවා නේ. සාමනීය දස සීලය සමාදන් වෙලා ඉන්න කෙනෙක්. මෙහෙම ගත්තට පස්සේ උපසම්පදා භික්ෂුව එහෙම සිල්වත් මේ භික්ෂුව ඊට පස්සේ නෑ යදන්නේ. එතකොට මේ ඕක නෙමෙයි. ඒතුලේ ඒක දාඩියන් එක දාගන්න කමන්නේ. අනිත් එක ඔකට ඕනේ ගෙටින්න කමන්නේ. නෑ තාම නෑ. එතකොට අපි එහෙම බලාගෙන ගියට පස්සේ සෝතාපන්නයන් වහන්සේ කෙනෙක් සක්‍රීයදාගාමී අනාගාමී අරහත් කියලා පස්චේක බුද්ධ බුදුහාමුදුරු දක්වාම අපි ඔක ගියානේ. අන්න එතෙන්දී අපිට ආයෙ ප්‍රශ්නයක් ආවා. මොකද අපි වැඩිපුරම දෙන්න කැමති කෙනාට දුන්නොත් ඒ කෙනාට බොහෝ සෙයින් ලැබිලා තියෙනවා. අඩුවෙන්ම ලැබෙන්නේ කාටද? ඒ කියන්නේ දීලා නැති මිනිස්සු නෙමෙයි. දීලා නැති මිනිස්සු කියන්නේ ඒ මිනිස්සුන්ට ලැබෙන්නේ. දැන් ලැබෙන්නේ නැති මිනිස්සු ගත්තට පස්සේ අපි දැන් දෙන්න ඕනේ කාටද? ලැබෙන්නේ නැති මිනිස්සුන්ට. ලැබෙන්නේ නැති මිනිස්සු කියන්නේ පින් කරපු මිනිස්සුද පව කරපු මිනිස්සුද? පව කරපු මිනිස්සු. දැන් අපි පින් කරපු අපි වඩාත් කැමති පින් කරපු මිනිස්සුන්ට දෙන්න. පින්වන්ත මිනිස්සුන්ට අපේ පරිත්‍යාගය කරන්නේ. නමුත් ඒ මිනිස්සුන්ට උනතර ලැබිලා තියෙනවා. ලැබිච්ච මිනිහා කියන්නේ පව කරපු මිනිස්සෙක්. එතකොට දැන් අපිට දෙන්න වෙන්නේ පව කරපු මිනිස්සුන්ට. එතකොට පව කරපු මිනිස්සුන්ට දුන්නා කියලා අපිට මහා ප්‍රතිඵලයක් ලැබෙන බවක් පේන්නේ. පින් කරපු මිනිස්සුන්ට මහා අවශ්‍යතාවයක් ඇති බවක් පේන්නේ. දැන් ඔන්න එක පැති වලින් අපිට ගැටලු ඇති වෙනවනේ. එතකොට ඔන්න ගැටලුව අපි විසඳා ගැනීමට තම නැනපවණින් දැනගත යුතු කියලා ආයේ අපිට මේ කාරණාව බාර දෙනවා. තමම තමයි ඒක විසඳ ගන්න ඕනේ කියලා. ඉතින් වැඩි අවශ්‍යතාවය තියෙන කෙනාට දෙනවද අඩු අවශ්‍යතාවයක් තියෙන කෙනාට දෙනවද පින් තකා දෙනවද අවශ්‍යතාවය තකා දෙනවද කියන කාරණාව වෙනස් වෙලා යනවා. මම මේකට දෙන්න අකට දෙන්න කියලා කියන එකට වඩා මම ඔකේ අද කියනවා අද අපි කතා කරමු
දානයක් හෝ අපි පිනක් කරද්දී යහපත් දෙයක් කරද්දී කරගන්න කෙනා අපි දැන් කිව්වේ ලබන කෙනාගේ පැත්තෙන් නේ. කරන කෙනාගේ පැත්තෙන් මේක බලවත් කරගන්න පුළුවන් ද බැරිද කියන්නේ. කරන කෙනා දැන් අපිනේ කරන පුජ්‍යලේ අපි ඉන්නේ හිතමු. ලබන පුජ්‍යලේනේ අපි දැන් ඊ දිසති කතා කරේ. මේක ලබා දෙන පුජ්‍යලයක් කරන කෙනා. පින්කම කරන කෙනාගේ පැත්තෙනොත් මෙන්න මේ යම්කිසි පිනක් දහමක් කියන එක බලවත් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ මොකද්ද? මේ කාරණාව කරන පුජ්‍යලයා අපි දැන් මුලින් කතා කරපු බොහෝ දේවල් මෙතන අදාළයි නේ. අද කතා කරන්නේ එක කොටසක් විතරයි. මේ කාරණාව කරන පුජ්‍යලයා මෙන්න මේ දීමේ ඒ කියන්නේ කර්මය සහ කර්ම ඵලය පිළිබඳව තමා තුළ තියෙනා වූ අවබෝධය. මොකද්ද? දානයක් කියලා කියන්නේ මොකද්ද? දානයක් දුන්නාම ප්‍රතිපාකයක් ලැබෙන්නේ කොහොමද? මේ දානයේ ප්‍රතිපාක ලැබෙන්න නම් හිත මෛත්‍රී සහගත වෙන්න ඕනේ. ඒ කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය කියලා කියන්නේ මෛත්‍රී සහගත ස්වභාවය. ඒ කියන්නේ මෛත්‍රී සහගත ස්වභාවය කියන්නේ මොකද්ද? මම කිසිදෙරකින් සත්‍ය කතා කරනවා. මොකද්ද? ඒ ලබන පුජ්‍යලයා පිළිබඳව හොඳ ආදරයක් ඒ ලබන පුජ්‍යලයා ලැබිලා සතුට වෙනකොට අපේ හිතේ හොඳ කැමැත්තක් තියෙන්න ඕන. ඔන්න ඒ කාරණාවල් පිළිබඳව හොඳ අදහසකට අවබෝධයකට එනකොට දානි කියන්නේ මෙහෙම දෙයක්. දානේ විපාක හොඳට දන්නවා. දැනගෙන දානයක් දෙන්න ඕන ක්‍රමයක් හොඳට දන්නවා. දැනගෙන මෙන්න මේ දානය දෙන්න ඕනේ කාටද? ආර්ය සංඝයාට. නැත්නම් සිල්වත් අයට. දෙන්න ඕන කියන එකක් දන්නවා. මේකේ පින ලැබෙන විදියක් දන්නවා. මේකේ පින අඩු වෙන විදියක් දන්නවා. මෙන්න මෙහෙම දන්න කෙනා දානය පිළිබඳව මොනවාද හොඳ මට්ටමකට දන්න කෙනා දානය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මෙන්න මේ දානය පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්න අපිට දානයක් දීලා පින් ලබා ගන්න පුළුවන් ප්‍රතිශතය වැඩි. ඒ නිසා තමයි අර මේ සතියේ මට කවුරු හරි එවුවා මගෙන් ওই ප්‍රශ්නේ මොකද්ද මේ එක අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද මම ආනන්දයට බුදුහාමුදුරන් මම ඔබ වහන්සේට ආනන්දට දානයක් දුන්නොත් ආනන්ද විසින් බුදුහාමුදුරන්ට කියන විසින් මට දානයක් දුන්නොත් මේක වඩා පින් ලැබෙන්නේ වඩා පිනක් ලැබෙන්නේ ආනන්දයන් විසින් බුදුහාමුදුරන්ට දුන්නාමද බුදුහාමුදුර විසින් ආනන්ද හාමුදුරන්ට දානයක් දුන්නාමද වඩා පින් ලැබෙන්නේ කියලා අහනවා. කොහොමද පින් ලැබෙන්නේ වඩා? දැන් ඔය දැන් ඔයගොල්ලෝ දැනම සංසන්දනය කරලා බලන්න. දැන් බුදුහාමුදුරෝ විසින් ආනන්ද හාමුදුරන්ට දුන්නොත් ආනන්ද හාමුදුර කියන්නේ බුදුහාමුදුරන්ට වඩා ගුණවත් සිල්වත් කෙනෙක්ද? නැහැ. එහෙනම් ලබන කෙනා දෙන කෙනාට වඩා සීලෙන් දෙන කෙනා නැහැ ලබන කෙනා දැන් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දානයක් දුන්නා ලබන කෙනා ආනන්ද හාමුදුරුවනේ දෙන කෙනා කවුද බුදුහාමුදුරුවනේ එතකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දානයක් දෙනකොට ලබන කෙනා සීලයෙන් අඩුයි දෙන කෙනා සීලයෙන් වැඩි ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දානයක් දුන්නොත් ලබන කෙනා සීලයෙන් ගුණයෙන් වැඩි දෙන කෙනා සීලයෙන් ගුණයෙන් අඩුයි දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දානයක් දුන්නොත් වඩා පිසිදු වෙන්නේ බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දානයක් දුන්නොත් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දානයක් දුන්නා. ඒ කියන්නේ එතකොට ආනන්ද හාමුදුරුවෝ කියන්නේ සීලෙන් ගුණයෙන් අඩුයි බුදුහාමුදුරන්ට වඩා. ඒ නිසා ආනන්ද හාමුදුරුවෝ දෙන්නේ කාටද? බුදුහාමුදුරන්ට. ඒ නිසා ඒක මහත්ඵල මහානිසංස වෙනවා කියන එක වැරදි. වරදින්නේ ඇයි? දැන් අපි කතා කරන්නේ ටිකක් හරිනේ. හරි වුණාට ආනන්ද හාමුදුරු දානයේ ප්‍රතිඵල දාන ප්‍රමාණයට වඩා බුදුහාමුදුරු දානයේ ප්‍රතිඵල දාන. එතකොට බුදුහාමුදුරන්ගේ ආනන්ද හාමුදුරන්ගේ සීලේ ප්‍රමාණය සමානයිද? නැහැ, අසමානයි. එතකොට බුදුහාමුදුරු කියනවා වෙන්නනවා ආනන්ද මම තරම් මේ දානයේ ප්‍රතිඵල ගන්න කෙනෙක් මේ තුන් ලෝකෙම පහළ වෙලා. කර්මයේ කර්මඵල ලැබෙන විදිය සම්බන්ධව දානීය ප්‍රතිඵල ගන්න අය අතරින් මම තරම් කිසිම කෙනෙක් සම වෙන්නේ නැහැ. ඒ නිසා ආනන්ද මේ දානීය මම ඔබ වහන්සේට දුන්නා මට පුළුවන් මොකක් කරගන්නද? ඔබ වහන්සේ මට දෙන එකට වඩා ප්‍රතිඵල වැඩි කරගන්න. මොකද්ද? දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දානි දුන්නොත් බුදුහාමුදුරු සිල්වත් දෙන එක වෙනම දෙයක්. ඒක හරි. හැබැයි ආනන්ද හාමුදුරුවෝ දානීය ප්‍රතිඵල ගන්නකොට බුදුහාමුදුරු තරම්. බුදුහාමුදුරු තරම් දාන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දෙනකොට ලබන කෙනාගේ පැත්තෙන් නෙමෙයි දෙන කෙනාගේ පැත්තෙන් මොකක් කරන්න පුළුවන්ද? මේ දානීය අතිශයින්ම ප්‍රබල දානයක් බවට පත් කරගන්න පුළුවන්.
ඒ නිසා කියන්නේ මේ ශාසනය මේ බුද්ධ ශාසනය හැම වෙලෙම තියෙන කාටද? අවබෝධය තියෙන කෙනාට. අවබෝධය වැඩිපුර කෙනාට තියෙන කෙනාට තමයි මේ බුද්ධ ශාසනය වඩා ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක ගත්තොත් දැන් හිතමුකෝ එකම ගෙදර එකම අම්මා තාත්තගේ එකම ගෙදර ඉන්න දරුවෝ 4 දෙනෙක් ගමකෝ. ඒ 4 දෙනා ගත්තට පස්සේ අපි නියම සහෝදරයෝ කියලා එකම වයසේ පොඩි වෙලාවක වෙනසක් නෙන්නේ. එකම විදියයි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. එකම විදියට ඉගෙනගෙන තියෙන්නේ. මේ ඔක්කොම ටික කරාට මේ අයගේ සතුට දුක කියන කාරණා. ඒ කියන්නේ මේ සතුටෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද සතුට වෙනවද දුක් විඳිනවද වැඩිපුර කියන එක තීරණය වෙන්නේ මේ අයගේ අධ්‍යාපන මට්ටමත් එක්කද මේ අය ළඟ තියෙන වයස පරතරෙත් එක්කද එහෙම නැත්නම් මේ අය ළඟ තියෙන අතේ විදේ තියෙන මිල මුදල් එක්කද මේ අය අසුරු කරන යාළුවෝ පිරිසත් එක්කද මේ අය ළඟ තියෙන දැනුමත් එක්කද නුවණ කියන කාරණාවත් එක්කද ඉස්කෝලේ ඉගෙන ගන්න නුවණ කියන කාරණාවත් එක්කද නුවණ කියන කාරණාවත් එක්කයි ඒ අය අතරින් කවුරු හරි සතුටින් ඉන්නවද දුකින් ඉන්නවද කියන එක තීරණය වෙන්නේ නේ ඒතකොට සමහරවිට ගෙදර අම්මා කොච්චර නුවණක් තිබුණත් දරුවට නුවණ නැත්නම් අම්මගේ නුවණින් දරුවට යම් ප්‍රමාණයක් බලපාන්නේ නැද්ද? බලපාන. හැබැයි 100% කරන්නේ. ඒ කියන්නේ අම්මා නිවන් දැක්කයි කියලා දරුවට නිවන් පේනවා. එහෙම වෙන්නේ නැහැ නේ. එහෙමනම් බුදුහාඳුර බෝසතාණන්සේ බුදු වෙනකොට රාහුල කුමාරයට මක් වෙනවා. ඒ ටික පේනවා. එහෙම වෙන්නේ එකම ගෙදර හිටියත් ඒක වෙන්නේ නැහැ වගේ. ආනන්ද හාමුදුරුවෝ ධර්මයේ මොනවාද මේ දානීය ආනිසංස පිළිබඳ මහා පුළුල් අවබෝධයක් නැහැ. එතකොට නැති නිසා මේ ප්‍රතිඵලය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ අවබෝධය කියන කාරණාවත් එක්ක. හැබැයි බුදුහාමුදුරන්ට මහා විශාල පුළුල් අවබෝධයක් තියෙනවා. තියෙන නිසා බුදුහාමුදුරන්ට පුළුවන් මොකක් කරගන්නද? දැන් අම්මා බුද්ධිමත් වෙනවා කියලා දරුවට ඒක වැදගත් නැහැ. දරුවා බුද්ධිමත් වුණොත් තමයි දරුවගේ සාහනේ තීරණය වෙන්නේ. මොකද මේක හිත ඇතුළේ සිද්ධ වෙන දෙයක් නේ. එහෙනම් තමා තුළ තියෙනා වූ අවබෝධය වැඩි වුණොත් තමයි දානේ ප්‍රතිඵලය වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ලබන පුජ්‍යලයා එතකොට අදාළව නැද්ද? එහෙම නැත්තේ නෑ. අන්න ඒකේ දැන් එකක් කිව්වහම එක පැත්තකට යනවා. මේක කිව්වහම මේ පැත්තට එනවා. දැන් මේක කිව්වහම එහෙනම් ලබන පුජ්‍යලයක පැත්තෙන් තමයි වැඩි කරගන්න තියෙන්නේ. ගේ හැටි වෙනකොට හරි එහෙනම් බොහොම සිල්වත් කෙනෙකුට තමයි මේක දෙන්න දෙන්නේ. දැන් අද මොකක් වෙනවද? ওই දෙකම. ඒ මේ දෙකෙන් අපිට මේක निराකරණය කරගන්න බෑනේ නේ ඒ නිසා මෙන්න මේ හැම දෙයකට එකමයි අපිට නෝන කියන එක එන්න ඕනේ මේ කාරණාවල් එක පරිබාහිර දේවල් තමයි කියන්නේ එක දවසකදී කිව්වා බුදුහාමුදුරුවෝ මේ ලබන කුජලයාගේ සිල්වත්භාවය මත මේ දානීය ආනිසංස වැඩි වෙනවා ඒ නිසා ආර්ය සංඝයාට දෙන දානීය සංඝේලියද ගෝතමී කියලා බුදුහාමුදුරුවෝ කියනවා නේ ආයෙ දවසක් කියනවා මේ දානීය මම ඔබ වහන්සේට දුන්නොත් මේ දානේ ප්‍රතිඵල වැඩි වෙන්නේ නැහැ කියලා. හේතුව විදිහට කියන්නේ මොකද්ද? මම මේ දානේ ආනිසංස පිළිබඳව හැමෝටම වඩා දන්න නිසා කියලා. සාමර මේ පැත්තෙන් ඉතිපස්සෙන් අර පැත්තෙන් දුර ගියේ මේ එතකොට මේ ඔන්න පැති දෙක කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් තියාගන්න ඕන. එහෙම නැති වුණොත් අපිට දැන් සිල්වත් කෙනෙක් හොයාගන්න නැති වුණා. අපිට ලොකු දානයක් දෙන්න බැහැ. අනිවාර්යයෙන්ම මේ ඒකෙදි අපි මේ අවබෝධ කරගත යුතු කාරණාව තමයි මේ පැති දෙකක් හැම වෙලේම තියෙනවා. මේක අපිට ඕන නම් අපේ පැත්තෙන් බලවත් කරගන්නත් පුළුවන්. ලබන කෙනාගේ පැත්තෙන් මේක බලවත් වෙන්න පුළුවන්. ඒතකොට මේ දෙපැත්තෙම මේක බලවත් කරගන්නීමේ හැකියාව තියෙනවා. දැන් හොඳට මතක තියාගන්න මේ සංසන්දනය කියන්නේ කාත් එක්කද? බුදුහාමුදුරුවොත් එක්ක. දැන් ආනන්ද හාමුදුරුවෝ අපි සංසන්දනය කරමු. ඒක ওই කාරණාවට වඩා අපි ආනන්ද හාමුදුරන්ට දෙන දානයක්ද ආනන්ද හාමුදුරුවෝ අපිට දෙන දානයක්ද මහත්ඵල මහානිසංස වෙන්නේ කොහොමද? ඕක ඊට වඩා කාරණා වෙනස් වෙන්න තියෙනවා. ඇයි? දැන් බුදුහාමුදුරන්ට ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දානයක් දුන්නොත් ඊට වඩා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දීපු දානේ මහත්ඵලයි මහානිසංසයි. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ අපිට දෙන දානයක්ද අපි ආනන්ද හාමුදුරන්ට දෙන දානයක්ද මහත්ඵල මහානිසංසයි? නැත්නම් අපිට දෙන්න පුළුවන් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට දෙන නිසා ඊට වඩා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට දෙන
ආනන්ද හඳුරු අපිට දුන්නොත් තමයි මේක මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා. ඒ හේතුව අපිට දානීය පිළිබඳ අවබෝධය කියන එක ගොඩාක් අඩුයි. අඩු නිසා අපි දැන් මෙහෙම මොකක් හරි කාරණා ටිකක් දන්නේ නැද්ද? දන්නවා. ඒක සමහරවිට ඔය බුදුහාමුදුරු කියන තැනින්ම නෙවෙයි දැන් අපි නිකන් අල්ප මාත්‍ර වශයෙන්නේ. ඇත්තටම ඔයගොල්ලෝ දැන් අපි අද ඒක කතා කරන්නේ විස්තර ටික තේරෙයි තේරෙමනි. මේ කොහොමද විනාශ වෙන්නේ? මොකද්ද වින කියන්නේ? ඒක කොහොමද ඊළඟට යන්නේ? ඒක නිකන් කොහේ හරි මේ විශ්වයේ කොහේ හරි තැන්පත් වෙලා තිබිලා ආයි ඒක නිකන් අර වතුර ටැංකියක පුරවලා තියෙනවා වගේ අපේ නමින් කොහේ හරි ෂේප්පුවක් වගේ තියලා ඒකේ තැන්පත් වෙලා ආයි ඊළඟ එක ආත්මවලදී අපිට අරන් ඉන්න දෙනවද එහෙනම් මොකක්ද එහෙම ඔන්න කර්ම බල විශ්වාසය තේරෙනවා නම් ඔන්න ඕක වෙන්නේ කොහොමද කියන එක. දැන් මට ඉස්සර හිතෙන්නේ මම කියන්නේ. මට හිතෙන්නේ මේ කරන පින් කොහේ හරි මොකක් වෙනවද? ලියනවා කියන්නේ අපාය විස්තරේ ලියන්නේ ඉරනේ. අන්න පිනයි කුසලයේ අතර දෙක. අපි ඒක අද කතා කරමු. මේ ඒවා මේ එහෙම තැම්පත් වෙලා තියෙනකොට කොහොමද මේක වෙන්නේ කියන අවබෝධයක් වෙනවා කියන්නේ මේක හොඳට අවබෝධයක් එන්න ඕනේ නැත්නම් ඉන්නේ නේ. හරි එතකොට අපි කතා කරන්නේ මාතෘකාවෙන්. ඕක අපි ඉස්සරහට කතා කරමු. මොකද දානයක් දෙනකොට දෙන කෙනාගේ පැත්තෙන් කොහොමද බලවත් කරගන්නේ කියන එක අපි කතා කරන්නේ. එතකොට අපි දානයක් දෙද්දී අපි දානය පිළිබඳ හොඳ කර්මය සහ කර්මඵල විශ්වාසයක් කියන එක දැන් අපි දැනගත්තනේ හේතුඵල මොකද්ද? ක්‍රියාවක් කරනකොට ප්‍රතික්‍රියාව මෙහෙම සිද්ධ වෙන්නේ මෙහෙම කියලානේ. ඔන්න ඒ වගේ ඔය ප්‍රමාණවත් නැහැ. අව ගොඩාක් කාරණාවල් දැනගන්නකොට අපිට දානයෙන් දෙද්දී තේරෙනවා මේ දානය මෙච්චර ප්‍රතිඵල එනවා. කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. ඔබට තව සරල උදාහරණයක් කියන්නම්. දවසක් ගමක හිටිය උපාසක මහත්තයෙක්. ඒ ගමේ තියෙන පන්සලක්, ඒ පන්සලේ ඉන්න හාමුදුරුවෝ හරීම දුස්සීලයි. බිස්නස් කරගෙන ඉඩමක් කඩමක් හොයාගෙන සාමාන්‍ය විදිහට අපි වගේ ළමයි. මෙහෙම ඉන්නකොට මේ ගමේ ඒ උපාසක මහත්තයෙක් ඉන්න මේ මිනිහට හිතෙනවා ඒ හාමුදුරුවෝගේ මිනිහයා තරහින් ඉන්නේ. කතා කරන්නේවත් නැහැ. අර හාමුදුරුවන්ගේ වැඩත් එක බොහොම අමනාපෙන් තමයි ඉන්නේ. ඉතින් මේ දවසක් මේ මිනිහට උමනා වෙන දානියක් දෙන්න. ඉතින් දැන් කරන්න දෙයක්වත් නැහැ. දැන් වෙන හාමුදුරුවෝ වෙන හොයාගන්න නැහැ. ගමේ ඉන්නේ. අර හාමුදුරුවෝ ඒ හාමුදුරුවොත් එක්ක කිසිම හිතවත්කමක් හොඳකමකුත් නැහැ. ඒ හැමෝටම කොහොමද මේ මිනිස්සයා විරුද්ධයි. හැබැයි දවසක් හන්දෑවේ මේ දැහත් පැට්ටියකුත් හදාගෙන හොඳට නානගෙන සුදු වෙනමක් ඇඳගෙන තුවාලෙත් අරගෙන දැහත් පැට්ටියකුත් හදාගෙන මේ ගියා පන්සලට. සීනි දෙයකට විතර ගිහිල්ලා ආම්රුත් හිටියා. ආම්රුත්වල මොකටද මේක? අවදාක පන්දරට එන්නේ නැති ගාමී. අද පාදක මහත්යගේ සුදෙන් ඇඳගෙන බුලත් ටිකක් අරගෙන ඉන්නේ කියලා. බුලත් දැහත් පැට්ටිය අතර දීලා බොහොම ගරුසරේතුව ආම්රුන්ට වැඳලා. වැඳලා මේ අපේ හාමුදුරනේ අපේ ගෙදර දානයක් පළ කරගෙන තියෙනවා. මේ වහන්සේ අනිවාර්යයෙන් මේ දානේ මගේ වැඩේ කරලා දෙන්න ඕන බොහොම හොඳට. මේ වැඩ ටික කරගන්න ඕන. බොහොම ගරුසරේතුව වාඩිලා බිම් වාඩිලා ඔය වගේ මේ කාරණාව කතා කරගෙන යනවා. ඉතින් හාමුදුරන්ට පුදුමයි මේක කවදාකවත් මොකක් හරි බයර්මාන වෙලාවද දන්නේ නැහැ කියලා එහෙම කරන මිනිහ නෙමෙයි. ඉතින් මේ හරි මම වැඩි මේ කරගන්න හාමුදුරුවෝ කතා කරගන්න කියලා දැන් ඔන්න දාන දවසේ දානේ ඔක්කොම සූදානම් කරලා පන්සලට මුතු කුඩේම අරන් ගිහලා ඒ විසි ගහගෙන හාමුදුරුවෝ මුතු කුඩ යටින් වඩම්මගෙන දානට ආවා. ආවට පස්සේ ඒ මිනිස්සෙම තමයි පාහෝදන්නත් ඉඳලා හාමුදුරන්ට පැඳලා පාහෝදලා අර සුදු පිරුවට දාලා මේවයි වාඩි කරවලා දාන ටිකක් බොහොම ගෞරවයෙන් ඒ අර හිතවත්කම් නැති අහිතවත්කම් මේ තරහමන ඔක්කොම දැන මොකක් කරන්නේ. දානට ඔක්කොම පිළිගන්නලා මේ ඉතින් දාන්නේ දැන් අර ගායක මහත්තයලා හරි පුදුමයි පිළිකර ටිකක් පූජා කරලා බොහොම ගෞරවයෙන් ආයෙ පන්සලට වඩාම ගිහිල්ලා හාමුදුරන්ට වැඳලා මේ එන හාමුදුරනේ බොහොම මේ ලස්සනට ඒ වැඩ කරන දාන වැඩ ටිකක් කරනවා අපි ගොඩාක් සන්තෝෂයි මේ කියන හාමුදුරන්ටත් වැඳලා දැන් ඔන්න ආව ගෙදර. දැන් හාමුදුරන්ටත් ඒක කල්පනා හිතා ගන්න බෑ මේ මිනිස්සයා මේක කරේලම මොකද්ද උනේ මේ මිනිස්සට අමුකවිලවන්න දන්නේ නැහැ මොකද මේ මිනිස්සයා කවදාකවත් මෙහෙම මට හිතයිසි වෙන්නේ හිතවත් කෙනෙක් නිකන් පාරේ දැක්කත් ගරුහරුවත්වවත් කතා කරන මිනිස්සේ නෙමෙයි. නමුත් මේ මිනිස්සයා මෙහෙම කරේ මොකටද කියලා කල්පනා කරලා මම හරියට මේ මිනිස්සයා මොනවා හරි කාලෙත් එක්ක එහෙම වෙනවනේ නේ. එහෙනම් කාරණාව තේරිලා අපිත් එක්ක මේ හිත හොඳින් ඉන්න ඕනේ කියන කාරණාව තේරිලා තමයි මේ මිනිස්සයා මෙහෙම නේ කියන විදිහලා දැන් ඉතින් හිතයි කියලානේ බොහොම ගරුසරත්ව කතා කරා වෙනද වගේ නේ දැන් මොකක් කියලා දැන් හොඳ පුළුපග දායක මහත්තයා. ඊට පස්සේ හවස හාමුදුරන්ට ඉඩම කරන්න වැඩක් කරන වෙලාවකදී උමනා වෙන උදැල්ලා. උදැල්ලා කොමුණා වුණාට පස්සේ දැන් ඉතින් ගමේ ඉන්න හොඳම දායක මහත්තයා කවුද තමන් හිතයිසීම ගැන? අර දායක මහත්තයා. ඒ අනිත් ඔක්කොම වැඩි දැන් හාමුදුරන්ට කරුත් ඒ කවුද? අර මහත්තයා. ඉතින්
ඉතින් ඊට පස්සේ ගිහිල්ලා හන්දෑවේ කල්පනා කරා හරි. මේ උපාසක මහත්තයගෙන් ඉල්ලුවොත් නම් අනිවාර්යෙන් මේක ලැබෙනවා කියලා ගියා හන්දෑවේ ගෙදරට. යනකොට ඉන්න උපාසක මහත්තයා දාන වැඩ ටිකක් ඉවර කරලා අර හාන්දි පිටක වාඩි වෙලා කකුලක් දාගෙන ළම්ලේ හාන්දි පිට වාඩිලා කකුලක් දාගෙන ඉන්න උඩි. ආන්දරේ ඇතින් ඉන්න දැක්කා. මනුස්සයා නැගිටින පාටක් කරන්නේ. දැන් ආන්දරන්ට කරුණ මොකද්ද මේ උනේ කියලා. දැන් ඒ උදේ මේ හතර ගානේ දාලා වැඳලා පාවඩ යටින් අරන් ගිහුව අපේ හාමුදුරනේ කියලා වැඳපු මිනිහා දැන් මම එනවා දැක්කේ නැතුව දැන් කියලා පොඩ්ඩක් උගුරත් පාදලා වැළුවා. දැන් මිනිහා දැක්කා ඒත් කිසිම වෙනසක් පේන්නේ නැහැ. ඉතින් දැන් ආන්දරන්ට හරි ප්‍රශ්නේ දැන් මොකද මේ එක සැරේට මොකද වෙන්නේ දැන් උදේ අහම හිටපු මිනිහා දැන් මේ මොනේ කොහොමද කියලා මෙයාට කටුච්ච පාඩම මාරු කරනවා වගේ. ඊට පස්සේ මේ මිනිහයා කකුල පොඩ්ඩක් පහළ දාලා මොකද මේ මාත්‍යෝ මම උදැල්ලක් ගිල්ලන් යන්න ආවේ ආමල් පිටිපස්සේ තුනවන අරගෙන. දැන් ඉතින් ආන්දරන්ට මේක නිකන් පොල්ලෙන් ගහපුවගේ වැඩන්නේ. මොකද්ද මේ උනේ කියලා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. උත්තරපු මිනිස්සුගේ හැටියට විශ්වාසයෙන් ආවෙ ඒකට වෙන ප්‍රතිචාරයක්. ඊට පස්සේ බැරිද දැන ඈම බාරු මහත්තයෝ උඹල්දේ මෙන්න මෙහෙමයි මේ මාත් එක්ක කතා කරේ මේවා පාවඩ දාගෙන අපේ හාමුදුරනේ ගියාගෙන බුලත් කට්ටි දීලා මෙහෙම ආරාධනා කරගෙන මෙහෙම දාන දීලා වැඳලා පිටක් කරපු මිනිහා මේ හැන්දේවලකට මොකක්ද උනේ කියලා. ඒ මම දාන දුන්නේ ආර්ය සංඝයාට. මම දාන දුන්නේ බුදුහාමුදුරන්ගෙන් පැවැදෙන ආර්ය සංඝයා දෙසා තමයි ඒ දාන. ඒක මම ඔබ වහන්සේට දීපු දාන්නේ. ඒ වැඩම මම ආයේ මම පන්සලේ ඉඳලා ආර්ය සංඝයා මම ආරම්භ කරගත්තේ ඔබ වහන්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්. ඒ ශ්‍රාවකයා හැමදාම කොහොමද? සෙල්ලම් පිළිසුදු. මම මේ වැඩම ගෙනාවේ ඒ ආර්ය සංඝයා. ඒ ආර්ය සංඝයාට මම කොහොමද? ගරුයි. ඔබ වහන්සේත් එක්ක මගේ කිසි ගන්න දෙනවා. ඔබ වහන්සේත් එක්ක මගේ කිසි ගන්න දෙනවා. නෑ. දැන් ඒ වෙලාවේ දැන් බලන්න මේ කාරණා පිළිසිදු වෙනවා. නමුත් ඒ වෙලාවේ දායක මහත්තයා අරමුණු කරේ ගමේ පන්සලේ හාමුදුරුවෝද? ගමේ පන්සලේ හාමුදුරුවනේ කාය සාක්ෂියක් විතරක් දෙන්න. අරගෙන. ඒක බලවත් කරගත්තේ නැද්ද දාන්නේ? කාගේ පැත්තෙන්ද? දෙන කෙනාගේ පැත්තෙන්. දෙන කෙනාගේ පැත්තෙන් බලවත් කරගෙන මේ දාන්නේ දුන්නා. අරමුණු කරේ ගමේ පන්සලේ හිටපු මොකක් හරි වැරද්දක් කරපු හාමුදුරුවෝ කියන්නේ ඒ වැරදි කරපු හාමුදුරුවෝද මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා කියන තැනට හිත පිටවා ගන්න. මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා කියන තැන හිත පිටවා ගන්නකොට අර කුජල නම් මොකක්වත් මොකක්ද යන්නේ. මතක් වෙන්නේ. දැන් මොන ඔතනින් අපිට දාන්නක් දෙන්න පුළුවන්. අපි දාන්න දෙන්නේ අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ එකතු කරගෙන. අපි දාන්න දුන්නේ කාටද? සිත්තංගලි බන්දලි හාමුදුරන්ටයි, ඉගොඩ වෙද්දී හාමුදුරන්ටයි, ඉගොඩ හාමුදුරන්ටයි, පුණදොල හාමුදුරන්ටයි, දේගාණි හාමුදුරන්ටයි කියලා මොකක්ද කරන්නේ? අපි නම් ටිකක් දාගන්නවා. අපි ආර්ය සංඝයා කියන එක තේරෙනවද? තේරෙන්නේ අපේ හිතවත් මහාඳුරු ටිකට තමයි මොකක් කියලා කියන්නේ අපි. මෙයා හිතවත් කවුද දාන්නේ දැන්නේ? හිතවත් මහාඳුරු ටිකට තමයි දානට ආරාධනා කරන්නේ. අන්න ඒකට අපි හැම වෙලාවෙම දෙන්නේ මොකක් කරලාද? පෞද්ගලික මට්ටමේ ඒ අයගේ පැත්තට පෞද්ගලික නාම ගෝත්‍ර සීකරගෙන තමයි දාන දෙන්නේ. නමුත් දානේ බලවත් කරගෙන දෙන්න පුළුවන් මොකක් කරගෙනද? සංඝයා පොදුවේ සීකරගෙන තමන්ගේ පැත්තෙන් බලවත් කරන් දෙනවා. මේක මම ලබන කෙනා කවුද කියන එක සැලකුවේ නෑ ඒ වෙලාවේ. එහෙමයි කියනනම් හොඳයි. නැත්තම් කරන්න දෙයක් නැහැ. නැත්තම් මොකද කරන්නේ? මේ ආර්ය සංඝයාගේ ගුණ අපි දැනගන්න ඕනේ හැබැයි. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුප්‍රතිපන්නයි කියන්නේ මොකක්ද කියන එක තමයි දැනගෙන ඉන්නේ. තමයි හාමුදුරුවෝ ඒක දන්නේ නැහැ. හාමුදුරුවෝ සුපටිපන්නක් නැහැ. හැබැයි දායක මහන්සිය දන්න බුදුහාමගේ ශ්‍රාවකයා සුපටිපන්නයි. ඍජුපටිපන්නයි. න්‍යායපටිපන්නයි. සාමීචපටිපන්නයි. නේ? මේ ගුණ ටික ලබන කෙනා ළඟ නැති වෙන්න පුළුවන්. හැබැයි Taman දන්න බුදුහාමගේ ශ්‍රාවකයා ළඟ ඒක තියෙන. මේ දෙන්නේ මම එහෙම ශ්‍රාවකයෙකුට. ඒ ශ්‍රාවකයා ළඟ මේක තියෙනවා. තමන්ගේ හිතේ ශ්‍රාවකය ගැන පුදුමාකාර මෛත්‍රී සාගර හිතක් තියෙන මේ ශ්‍රාවකය ශ්‍රේෂ්ඨයි. අර කියන්නේ ආහුණියෝ, පාහුණියෝ, දක්ඛිනියෝ, අංජලි කරණියෝ. දුර ඉඳලා උනස් දැන් සුපටිපන්න ශ්‍රාවක සංඝ සුපටිපන්න, උජ්ජපටිපන්න, ඥායපටිපන්න මෙන්න මේ ගුණ ටිකක් තියෙන ගුණ හයක්. මෙන්න මේ ශ්‍රාවකයට කියනවා දුර ඉඳලා තියෙන දේ දුර ඉඳලා අපි තුන් පිටරටක ඉඳලා තියෙන දෙයක් වුණත් ගෙනල්ලා දෙන්න සුදුසුයි. ඒ වගේම වෙන කෙනෙකුට දෙන්න තිබිච්ච දෙයක් වුණා දෙන්න සුදුසුයි. ඒක ලබන්න සුදුසුයි. ඒ වගේම අංජලි කරණියෝ කියන්නේ අංජලි කරණිය කියන්නේ ඇඟිලි බැඳලා වඳින්න සුදුසුයි. ඒ ශ්‍රාවකයා බුදුහාමගේ ශ්‍රාවකයා ඇඟිලි බැඳලා බැඳුම් ගන්න සුදුසුයි.
දුර ඉඳලා ගෙනත් දෙන මිනිස්සෙක්ගේ වස්තු මොනවා හරි පූජාවක් වුණත් ලබන්න බාර ගන්න සුදුසුයි. වෙනත් කෙනෙකුට දෙන්න තිබිච්ච දෙයක්. අපිට ගෙනත් දුන්නොත් ඒක ලබන්න සුදුසුයි. නේ? අංජලිකරණියෝ කියලා ඔය විස්තර ටික කියන්නේ ඒකනේ. ආවණියෝ පාවණියෝ දක්ෂිනියෝ අංජලිකරණියෝ අනුත්තරම් පුණ්‍යක්කෙත්. ඒක අනුත්තර පුණ්‍ය ශ්‍රේෂ්ඨයක්. පුණ්‍ය ශ්‍රේෂ්ඨයක් කියන්නේ මොකද්ද? කෙතක්. ඒක කෙතක් වගේ අපිට ඕන කෙනෙකුට මොකක් කරන්න පුළුවන්ද? වපුර බීජ වපුරලා පළ දාලා ගන්න පුළුවන්. කෙතක් කියන්නේ කුඹුරක් කියන්නේ නේ. කෙතේ අපිට මොකක් කරන්න පුළුවන්ද? බීජ වපුරවල අපිට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන හොඳ කෙතක වපුරවල. එහෙනම් සංඝයා කියන්නේ මොනවා වගේ කෙනෙක්ද? පුණ්‍ය ශ්‍රේෂ්ඨය. අපි උන්වහන්සේලාත් එක්ක ගනුදෙනු කිරීමේදී අපිට ඒකෙන් මොකක් ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ සංඝයා මොකක් වෙන්න ඕනද? ඍජුපටිපන්න, න්‍යායපටිපන්න ඔය කියන ගුණ. සාකාත ගුණ ඒ ටික තියෙනවා. අන්න එතකොට අර හාමුදුරන්ට තියෙනවා කියලා ඒ මිනිස්සු එදායි මහත්තයා අර දාන දෙන වෙලාවේ මොකක් අරමුණු කරගෙන දුන්නේ? මම මේ දාන දෙන්නේ ඍජුපටිපන්න, න්‍යායපටිපන්න, සාමීචපටිපන්න නේ? මෙන්න මේ සංඝයා ආර්ය සංඝයා නිසා තමයි මේ දානේ පිරිනමන්නේ කියලා. හැබැයි හවස උදැල්ලා යන්නේ ආර කවුද? ඒ ආර්ය සංඝයාද? ඒ ආර්ය සංඝයා නෙමෙයි. ඒ ආර්ය ගමේ බඳින කිව්ව හාමුදුරුවෝ. එයා ආවට බඳිනා කිව්වොත් පිටිපස්ස දිනවන්න අරන් යන්න කියලා. මෙන්න මේකේ කාරණාවෙන් පෙන්නන්නේ මේ කතාවෙන් පෙන්නන්නේ වෙන කාරණාවක්. කතාවට තියාගන්න නේ ඔයගොල්ලෝ කිව්වේ. මේකෙදි දානීය කියන එකෙදි දෙන කෙනාගේ පැත්තෙන් මොකක් කරන්න පුළුවන්ද? දෙන කෙනා දානීය ආනිසංස ප්‍රතිඵල දාන විදියට නම් මේක බලවත් කරගන්න පුළුවන්. එහෙනම් දැන් මේක කියනකොට අරකට අමතක කරන්න එපා. මොකද? දැන් අපිට වෙන්නේ මොකද්ද? අපිට හැම වෙලේම පුළුවන් එක අන්තයක් නියෝජනය කරන්න විතරයි. අපි ඒ පැත්තගෙන ගිහුවාම ඒ පැත්තගෙන ඉන්න අර කමත කියලා. මේ පැත්තගෙන ගිහුවාම මේ පැත්තගෙන ඉන්න අර පැත්ත අමතක කියලා. එහෙම වෙන්න බෑ. නේ? එතකොට අපි දැන් සංඝ කියන්නේ ලබන කෙනාගේ පැත්තෙන් බලවත් වෙන විදියකුත් කතා කරා. දෙන කෙනාගේ පැත්තෙන් බලවත් වෙන විදිහට කතා කරා. අද කතා කරපු ගමන් ඊයේ කතා කරපුවම අමතක කරන්න එපා. අන්න එතකොට දෙන ලබන කෙනා, ඒ කියන්නේ දෙන කෙනා, ලබන කෙනා ඒක උන්වහන්සේ ළඟ තියෙන ගුණය සහ උන්වහන්සේගෙන් මේ ලෝකෙට වෙන සේවාවත් එක්ක අනිවාර්යයෙන්ම වකිනවා ප්‍රතිඵලය මහත්ඵල මහානිසංස වෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ මේ එක ගෙදරකට අපිට අපේ ගෙදර ටැප් එක කැඩෙනවට වඩා පින්තාලේ ටැප් එක කැඩෙන එක මහා පාපයක්. බරපතල. අපේ ගෙදර ටැප් එක කැඩුවොත් අපේ ගෙදර ඉන්න අය විතරයි අපහසුතාවයටපත් වෙන්නේ. හැබැයි පින්තාලේ පාරේ හයිකල තියෙන ටැප් එකක් කැඩුවොත් පොදුවේ පොදු පරිහරණය කරන්න හැකඩුවොත් ඒක විශාල මිසක් අපහසුතාවයටපත් වෙනවා. ඒකෙන් අනිත් පැත්ත කියනවා දැන් ටැප් එක කියන්නේ කිව්වේ විශාල මේසකට සේවාවක් උදව්වක් කරන ශ්‍රාවක සංඝයා බුදුහාමුදුරුවෝ පස්සේ බුදුහාමුදුරුවෝ වගේ අය ගත්තා පස්සේ ඒ අයට යම් දෙයක් අපි උදව්වක් පදරුවක් අපි පරිත්‍යාග කරනවා නම් ඒ නිසා ලෝකෙට වෙන යහපත එක්කෙනෙකුට ගන්න දෙයට වඩා විශාල යහපතක්. බත්හෙන්දක් දුන්නත් මේ සිද්ධ වෙන්නේ ඒ බත්හෙන් දැන් අපේ ගෙදර අපි කියන කෙනෙක් කෙනෙකු සාමාන්‍ය ගෙදර ඉන්න මිනිස්සු කියන්නේ එක වේලක් කෑවොත් ඒ වේල කාපේකේ ශක්තියෙන් මේ මිනිස්සු මොනවද වැඩ කරන්නේ? වත්ත පිටියේ වැඩ කරයි, එමු කඩේ වැඩ කරයි, තමන්ගේ ගෙදර මොනවද වැඩ ටිකක් කරගන්නේ නේ. හැබැයි හාමුදුරුවෝ කෙනෙකුට මෙහෙම ලොකු සේවාවක් කරන ආර්ය සංඝයා නිසා යම් දානයක් පිළිගන්නොත් ඒ දානයේ බලලා ඒ හාමුදුරුවෝ වත්ත පිටියේ වැඩ කරගෙන කරන්නේ. නේ ඒ දානය වලදී ඒ හාමුදුරුවෝ විශාල විශේෂකට යම් සේවාවක් කරනවා. අනේ සේවාව කරන්න අවශ්‍ය එදා දවසේ ලැබෙන අවශ්‍ය ශක්තිය දෙන්නේ කවුද? දානය දුන්නේ අපි. එතන අපේ ශක්තිය ඒක උදව් නේද? උදව්. මේ ඒනේ ඔයගොල්ලෝ ගෙවල් වලට ගෙන්නලා බණ කියවන්නේ. මිනිස්සු ගෙන්නලා ධර්ම දානය කියලා කරන්නේ. ගෙදර බණ පළ කරගෙන වටේ ඉන්නයට ගෙදරට එන්නේ කියලා. දැන් ඒක මොකද බලාපොරොත්තු වෙන්නේ? ඕගොල්ලෝ වියදම් කළා ඕගොල්ලන්ගේ ගෙදර බණ පළ කරගත්තාම ඒකට ඇවිල්ලා විශාල පිරිසක් ප්‍රයෝජනයක් ගත්තොත් ඒ විශාල පිරිසක් ප්‍රයෝජනය එන එක ඊළඟට කවුද? හාමුදුරුවෝ වැඩන්නේ කවුද? ඒ ගෙදර ඉන්න ගුරුමෝල් කියන්නේ. ඒතර ඒ අයට අර අය යම් ප්‍රතිඵලයක් ගත්තොත් ඒ අය ප්‍රතිඵල ගන්න අපේ ගෙදර ආපු නිසා. එහෙනම් ඒක දිහා අපිට අයිති වෙන්නේ නැහැ. අයිති වෙනවා. අනිත් වගේ අපි බල්හෙන්දක් හරි බුදු කෙනෙකුට දන් දුන්නාට පස්සේ බුදුහාමුදුරුවෝ ඒ ලබන ශක්තියෙන් ලෝකෙට යම්සක් කරනකොට ඒකෙන් යම් කොටසක් අපිට අයිති වෙනවා. ඒ නිසා අපි මේ මෛත්‍රී සාගරයෙන් කරන්න ඕන. ඒක අපි තව ඉස්සරහට
මේ බාන නෙවෙයි අහන්නේ සිංහල වචන. සමානාන්තරය කියන්නේ හැමෝටම හැමෝටම සමසේ සැලකෙනවා. දැන් යම් තැනක සමානාන්තරතාවයේ තිබුණොත් තමයි මොකක් වෙන්නේ? එතන ප්‍රශ්න ගැටලු ඇති නොවේ. දැන් මේ මිට අලියෙකුයි හරකෙකුයි හාරෙකුයි කවුද ඉන්නේ? අලියයි හරකයි හාරයි. මේ තුන් දෙනාම ශාකපක්ෂ කෙනෙක්. දැන් අපි මුන් තුන් දෙනාට දැන් කෑම දෙන්න හදලා. දැන් අලියට නම් ඉතින් පොල්ලතු දෙනවා කියන්නේ පොල්ලතු කැට්ටියක් විතර දෙන්න ඕනේ නේ. දැන් අපි අනිවාර්යයෙන්ම දෙයක් කරනකොට මොකක් වෙන්න ඕනද? සමානාන්තරයෙන් යුක්ත වෙන්න ඕනේ. අපි කියනවා අලියට එක වෙලකට කෑම පොල්ලතු කැට්ටරයයි හරකට තනකොළ කැට්ටරයයි ආවට කංකුම් කැට්ටරයයි. දැන් ගෙනල්ලා දුන්නොත් මොකද වෙන්නේ? අලියා හරකට කන්න බෑ. විශාල මොණේ කපතේ. හරකට ඔගෙන් 100න් එකක්වත් කන්න බෑ. විශාල මොණේ අපතේ. හරි. එහෙනම් අපි එහෙම නෙමෙයි. අපි හාරකට පටන් ගන්නවා. හාර කංකු මිටියයි. හරකට තනකොළ මිටියයි. අලිය පොල්ලත්. ගෙනල්ලා දුන්නා. හාව බඩ පිරිනනවා. හරකට යාන්ත අලියට ගෑනිනවා දැන් එහෙම කරොත් මෙතන මොකක්ද ප්‍රශ්නයක් නේද? ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙනම් සමානාන්තරතාවයෙන් සැලකෙන එක හොඳයි. හොඳයිද? දැන් ප්‍රශ්නේ වෙන්නේ නැද්ද? ගැටලුවක් ඇති. අපි බලන්නේ දැන් ඔයගොල්ලෝ ගෙවල් වල කෑම බෙදලා තියෙනවා. දැන් කාන්තාව අම්මලා ඉඳන් කෑම බෙදන්නේ තාත්තා ඉන්නවා. ඔය ලොකු පුතෙක් ඉන්නවා. ඊළඟට දුව ඉන්නවා. ඊළඟට තවත් පුතෙක් ඉන්නවා. ඊළඟට පොඩිම දුව ඉන්නවා. අපි 4 දෙනෙක් ඉන්නේ 5 දෙනයි අම්මත් එක්ක 5යි. 6යි. අතන දරුවෝ 4යි තාත්තයි 5යි අම්මයි 6යි. අම්මනේ බෙදන්නේ. අම්ම බෙදනකොට පිඟන් 5ක් අරගෙන 5 දෙනාට එක ගානට බෙදන්න. තාත්තට පස්සේ දෙකයි, ලොකු පුතාට පස්සේ දෙකයි, ලොකු දුවට පස්සේ දෙකයි, පොඩි පුතාට පස්සේ දෙකයි, පොඩි දුවට පස්සේ දෙකයි, පොඩි දුව අවුරුදු 4ක් විතර වෙන්නේ. දැන් පොඩි දුවගේ ප්‍රමාණය තාත්තගේ ප්‍රමාණය සමාන වෙනවා. මොකද ගෙදර වැඩ කරන්නේ කොහොමද? සමානාන්තරයෙන් යුක්ත වෙනවා. දැන් එහෙම ගෙදර සමගිය රැකෙනවද? තියෙන සමගිය නැති වෙනවා. තියෙන සමගිය නැති වෙනවා. අපතේ යම වැඩි වෙනවා. ඇයි? තාත්තට කන්න මදි. පොඩිම දුවට කන්න වැඩි. එයා විසි කරනවා. අර තාත්තා බඩගින්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් ඇති නේද? ප්‍රශ්නයක් ඇති වෙනවා. නේ? දැන් අලියාගේ හාවගේ කතාවේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ සියලු දෙනාම සත්තු නෙමෙයි. හැමෝම සත්තු. දැන් මෙතනින් හැමෝම මිනිස්සු. හැමෝටම සමානාන්තරයෙන් තමයි මම වැඩ කරන්නේ. අපි ඉස්කෝලේ ගිහින් තියෙන්නේ. එහෙම තමයි වැඩ කරන්නේ. මොකද සමානාන්තරයෙන් හැමදෙනාම වැඩ කරන්න ඕන. ඔයගොල්ලෝ හිතනවද සමානාන්තරය කියන්නේ ඕකේ කියලා? මේ ලෝකෙම වරද්දගත් එක සංකල්පයක්. සමානාන්තරය. මොකද සමානාන්තරය? සමානාන්තරය කියන්නේ ඒ මට්ටම් වලදී ඒ පුජ්‍යලයට සලකන්න ඕනේ. දැන් යම් තැනක සමානාන්තරතාවයේ තිබුණොත් ගැටුම් ඇති වෙන්නේ නැති වුණොත්. සාමාන්‍ය ගැටුම් ඇති වෙනකොට සමානාන්තරය නැති. දැන් බලන්න අපි වචන පැත්තකින් කියන්නකො. අපි අලියටයි හාවටයි හරකටයි තුන් දෙනාටම එක හා සමානව අන්න දුන්නොත් ගැටුම් ඇති වෙන්නේ තව සමානව දුන්නේ නැතද? එක හා සමානව දුන්නොත් ඇති වෙනවද ගැටුම්? ගැටුම්
ඒක අපිට යනවා එක්කම දෙන්න. හාරක ප්‍රමාණය දුන්නොත් අලියට බඩේ ගෑවෙනවා. අලිගේ ප්‍රමාණය දුන්නොත් හරකගෙන හාරකගෙන කාපු ටික දීපු ටික විශාල උසයම සිද්ධ වෙනවා. අනිවාර්යෙන් ගැටුමක් ඇති වෙනවා. ගෙදරින් අම්මටයි තාත්තටයි දරුවන්ටයි එකම සමානව කැම බෙදුවනේ. තාත්තෙන් ගන්න බෙදුවනේ දුව කන්නේ විශාල ප්‍රමාණයක් අපිට යනවා. පොඩි දුව ගන්න බෙදුවනේ තාත්තට බඩේ යනවා. අයි සමහරට මදි කැමමදි. ඒක කොහොමද ගැටුම ඇති වෙන්නේ? ඒකම සමානාන්තරයෙන් සංකල්පයේ අපි කියමු ලංකාවේ ජනාධිපති ඉන්නවා, අගමැති ඉන්නවා, ඊළඟට අපිට මේ තියෙනකම දැක්කම ඉන්නනේ රාජ්‍ය සභා මන්ත්‍රීලා වගේ ඉන්නේ නේද? ඒ හැමෝටම සමාන පරියක් සහ සමාන බලවේග දෙන්නේ. සමාන බලවේග දුන්නොත් කෙරුම් නැති වෙන්නේ සමාන බලවේග කියනවා. සමාන බලවේග දුන්නොත් කෙරුම් නැති වෙන්නේ. දැන් ඉස්කෝලේ පස්සේ මොකද කියනවා? විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා, සාමාන්‍ය වෛද්‍යවරු ඉන්නවා, නර්ස්ලා ඉන්නවා, සුසේවකයන් ඉන්නේ. සුසේවකයෝ නර්ස්ලායි වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු කියන්නේ එකම සමානව පොදු අයිතිවාසිකම් කියන්නේ. එකම සමාන පොදු අයිතිවාසිකම් කියන්නේ නෙමෙයි. එහෙම දෙකම වාක්‍ය වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නේ මොකද්ද? එයාලා න්යායයට ගැටුම